හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ලාම අද අපි කතා කරන්නේ assignment අංක 3 13 ශ්‍රේණියට අදාළ එක තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. හරි බලමු අපි ඉක්මනින්ම ප්‍රශ්න ටික. පළවෙනි එක තියෙන දැන් ඔයා මේ වෙනකොට උත්තර ලියලා ඇති. මම කලිනුත් කිව්වා මේ දේවල් වලට උත්තර ලියලා සම්බන්ධ වෙන්න කියලා. ඒක තමයි වඩා හොඳම දේ. අපි බලමු කොහොම හරි පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? විස බීජ හරණය සඳහා ඇල්කොහොල් දිහරයක් නිෂ්පාදනය කරන සමාගමක් සුවිශේෂී අමුද්‍රව්‍යයක් භාවිතා කරන ලැබේ. වර්තමානයේ ගොඩක් වෙලාවට අපි දකින අපි භාවිතා කරන සැනිටයිස් එකක් ගැන තමයි මේ කියන්නේ. ඊට පස්සේ එහි යලි ඇණවුම් ප්‍රමාණය ඒකක 10000කි. අමුද්‍රව්‍ය භාවිතය හා පොරොත්තු කාලය පහත පරිදි කියලා කියනවා. එතකොට යලි ඇණවුම් ප්‍රමාණය දෙනවා කියලා කියන්නේ ඔයා දන්නවා අනිවාර්යෙන්ම මේක මොකක් හා සම්බන්ධද? ද්‍රව්‍ය පිරිවැය හා සම්බන්ධ කොටසක්. කියන්නේ ද්‍රව්‍ය පිරිවැය සඳහා ගිණුම්කරණය කියන කළමනාකරණ ගිණුම්කරණයේ පාඩම හා සම්බන්ධ කොටසක් තමයි මේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දෙන්නේ. හරි. අපි අහලා තියෙන්නේ මොනවද කියලා බලමු. අපිට දෙනවා දිනක භාවිත ඒකකයේ උපරිම සහ අවම ප්‍රමාණය දෙනවා සහ පොරොත්තු කාලය. ඒ කියන්නේ ඇනෝම් කාලය කියලා කියන උකට ඇනෝම් කාලය දෙනවා උපරිම සහ අවම හැබැයි දෙන්නේ සතිවලින්. භාවිතයේ දිනක දීලා කාලය දෙන්නේ සතිවලින්. හරි. ඊළඟට සමාගම සතියේ දින 7ම වැඩ කරනු ලබයි. මෙම සමාගම විසින් පවත්වාගෙන ලබන අවම සහ උපරිම තොග මට්ටම් වනුවේ කියලා අහනවා. ඒ කියන්නේ අපෙන් අහන්නේ මේ කියන සමාගමේ මේ සැනිටයිසර් නිෂ්පාදනය කරන සමාගමට අදාළව උපරිම තොග මට්ටමයි අවම තොග මට්ටමයි මොකක්ද කියලා. නැත්නම් උපරිම තොග මට්ටමයි අවම තොග මට්ටමයි ගණනය කරන්න තියෙන්නේ. හරි. හරි ලේසි දෙයක් මේක. අපිට පිළිතුරු දීලා තියෙනවා. හරි. බලන්න කියන්න බාන උත්තර ලියපු මොකක්ද කියලා. ඉතින් පිළිතුරු අංකය මොකක්ද කියන්න බා. හරි. යන උපරිම තොග මට්ටම සහ අවම තොග මට්ටම හොයන්න තියෙන්නේ. ඔයමු එහෙනම්. ඔයා දන්නවා මේ සූත්‍රය. අපි මේවා සාකච්ඡා කරලා ඉවරයි. ඔයා තවම මේ දේවල් සාකච්ඡා කරලා නැත්නම් 13 ශ්‍රේණිය කෙනෙක් වෙලා ටිකක් ඔයාට කාලය ගැන සැලකිලිමත් වෙන්න මේක ද්‍රව්‍ය පිරිවැය සඳහා ගිණුම්කරණය කියන පාඩම තියෙන කළමනාකරණ ගිණුම්කරණයේ මූලම. හරි. මේකේ සැලකිය යුතු කොටසක් තියෙනවා මිලට ගැනීම පාලනය සහ ගබඩා කිරීම පාලනය සහ නිකුත් කිරීම පාලනය කියලා. මේ කොටස අදාළ වෙන්නේ ගබඩා කිරීම පාලනය. අපි මේ කොටස දැනට සාකච්ඡා කරලා ඉවරයි. ඔයගොල්ලන්ට මතක ඇති. අපි සම්පූර්ණයෙන් මේ කොටස සාකච්ඡා කරා. අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් මේ පාඩම අවශ්‍යයි නම් කියන්න මැනේජ්මන්ට් නම් එකේ ඔයාලා සම්පූර්ණ පාඩම නිබන්ධනයත් එක්කම ගන්න පුළුවන්. හරි? ඒක පුංචි මතක් කිරීමක් විදිහට කරේ. ඒ අනුව අපි දන්නවා අහලා තියෙන උපරිම තොග මට්ටම සහ අවම තොග මට්ටම. හරි. ලියාගමු සූත්‍ර දෙක. මම මේ සූත්‍ර මතක තියාගන්න නැතුව ඔයාට ඕන වෙලාවක පහසුවෙන් ගොඩනගා ගන්න විදිය කියලා දුන්නා. හරි? එතකොට ඔයා දන්නවා උපරිම තොග මට්ටම කියලා කියන්නේ මොකද්ද? ගබඩාවේ තියෙන්න පුළුවන් උපරිම වශයෙන් තියෙන්න පුළුවන් තොග ප්‍රමාණය තමයි උපරිම තොග මට්ටම කියලා කියන්නේ. හරි? ඒ අනුව මේ උපරිම තොග මට්ටම හොයන්නේ කොහොමද? යලි ඇනවුම් මට්ටම ඍණ අවම පාරිභෝජනය ගුණ කිරීම අවම ඇනවුම් කාලය ධන යලි ඇනවුම් ප්‍රමාණය. හරි. කොහොම තමයි හොයන්නේ මොකද්ද? විතර තියෙන යලි ඇනවුම් ප්‍රමාණය. යන යලි ඇනවුම් ප්‍රමාණය. හරි. මේ විදිහට තමයි උපරිම තොග මට්ටම හොයන්නේ. ඒ අනුව දත්තරික මේකට දැම්මම අපිට හොයාගන්න පුළුවන් උපරිම තොග මට්ටම. ඊළඟට දැන් මම මේක හොයන්න ඉඩ තියලා අවම තොග මට්ටමත් හොයනවා. කියන අවම තොග මට්ටමේ සූත්‍රය ලියාගමු කොහොමද වෙන්නේ? අවම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම ඍණ සාමාන්‍ය පාරිභෝජනය. ගුණ කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය. හරි. ඔන්න සූත්‍ර දෙක. දැන් ඔයාට ඕනේ මොනවද? යලි ඇනවුම් මට්ටම ඕනේ. අවම පාරිභෝජනය සහ අවම ඇනවුම් කාලය, සාමාන්‍ය පාරිභෝජනය, සාමාන්‍ය ඇනවුම් කාලය, යලි ඇනවුම් ප්‍රමාණය අවශ්‍යයි. හරි. දැන් මේකේ යලි ඇනවුම් ප්‍රමාණය දන්නවා 10 10යි. පාරිභෝජනය සහ ඇනවුම් කාලය කියන්නේ පොරොත්තු කාලය දීලා තියෙනවා.
නමුත් යලි ඇනවුම් මට්ටම දීලා නැහැ. එහෙනම් අපි ඒක හොයන්න ඕනේ නේ. එහෙනම් මම පෙර වැඩක් දාලා යලි ඇනවුම් මට්ටම හොයනවා. කොහොමද යලි ඇනවුම් මට්ටම හොයන්නේ? යලි ඇනවුම් මට්ටම සමානයි කොහොමද? උපරිම පාරිභෝජනය ගුණ කිරීම උපරිම ඇනවුම් පාර. හරි. ඒ වගේ විශේෂයෙන් මතක තියාගන්න ඔයාට පාරිභෝජනය දෙන්නේ දිනක් පදනම් කරගෙන නම් ඔයා ඊට අදාළවම තමයි ඇනවුම් කාලය ගන්නත් ඕනේ. ඒ කියන්නේ පාරිභෝජනය ඔයාට දෙනවා නම් දින පදනම් කර. ඇනවුම් කාලය ගන්නත් ඕනේ දින පදනම් කරගෙන. පාරිභෝජනය දෙනවා නම් සති පදනම් කරගෙන ඇනවුම් කාලය ගන්නත් ඕනේ සති පදනම් කරගෙන. පාරිභෝජනය දෙනවා නම් මාසිකව ඇනවුම් කාලය ගන්නත් ඕනේ මාසිකව. ඒ කියන්නේ මේ පාරිභෝජනය සහ ඇනවුම් කාලය කියන එක එකම ඒකක වලින් දින හෝ මාස ඒ වගේම සති ඔය ඕන එකකින් වෙන්න පුළුවන්. හැබැයි එකම ඒකක වලින් තිබිය යුතුයි. හරි? මේ ගැන විභාග ප්‍රශ්න එකක් වාගෙන් අහලා තිබ්බා 2017. ඒ අනුව මෙතනදී අපිට දීලා තියෙන තොරතුරු බැලුවොත් එහෙම අපිට පාරිභෝජනය දෙනවා. ඒ කියන්නේ භාවිතය දෙන්නේ දිනවලින්. හරි? දිනවලින් පාරිභෝජනය දෙන්නේ. හැබැයි පොරොත්තු කාලෙ දෙන්නේ සතිවලින්. හරි. ඒ වගේම මෙතන මීට අදාළව කිව්වා සතියේ දින 7ෙම වැඩ කරනවා කියලා. සතියේ දින 7ෙම වැඩ කරනවා කියලා. එතකොට මෙතන මේ දිනක භාවිතයයි පොරොත්තු කාලයේ සතිවලුවේ දෙනකොට මම කිව්වා මේක එකම ඒකකයට ගන්නවා. දැන් අපිට පුළුවන් නේ මොකද්ද? දැන් ඔයාලට හිතන්න පුළුවන්. දැන් මම කිව්වේ මොකද්ද? පාරිභෝජනය සහ ඇනවුම් කාලය එකම ඒකකයට ගන්න. එක්ක දින එක්ක සති. අපිට ඕන නම් පුළුවන් දෙකම දිනවලට හරව ගන්න. එහෙම නැත්නම් දෙකම සතිවලට හරව ගන්න. හරි? එහෙමනේ වාට හිතෙන්නේ. නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතනදී ඇනවුම් කාලය දෙන්නේ මොකෙන්ද? ඇනවුම් කාලය දෙන්නේ මොකෙන්ද? සතිවලින්. පාරිභෝජනය දෙන්නේ නැත්නම් භාවිතය දෙන්නේ දිනවලින්. හැම වෙලේම හොඳට මතක තියාගන්න. හැම වෙලේම ඔයා වෙනස් කරන්න ඕනේ භාවිතයට අනුව ඇනවුම් කාලය. හරි? භාවිතයට අනුව එහෙම නැත්නම් පාරිභෝජනයට අනුව තමයි ඇනවුම් කාලය වෙනස් කරන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන දිනක භාවිතය කියන එක සති කරන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව තාර්කික නැහැ. උත්තරේ එන්න පුළුවන්. නමුත් දිනක භාවිතය කියන එක ඔයා සතියක පාරිභෝජනය කියලා හිතලා ඒක දින 7න් වැඩි කරලා ගන්න එපා. මොකද ඒක වැරදි. එහෙම වෙන්නේ මොකද හේතුව කියලා මම පන්තියේදී කියලා තියෙනවා. ටිකක් දීර්ඝව ඒක පැහැදිලි කර යුතුයි. ඔයා දැනට මම මේ කියන දේ මතක තියාගන්න. ඒ මොකද්ද? දිනක භාවිතේ සහ පොරොත්තු කාලේ සති වලින් දුන්නොත් එහෙම ඔයා හැම වෙලෙම වෙනස් කරගන්න කාලය වෙනස් කරගන්න භාවිතය යන. මොකද්ද? කාලය තමයි වෙනස් කරගන්නේ. කාලය වෙනස් කරගන්න භාවිතය යන. හරි? ඒ කියන්නේ භාවිතය වෙනස් කරන්න එපා කාලය වෙනස් කරගන්න. දැන් බලන්න කාලය තියෙනවා සති 6ක් නේ. සෝරි සති 8ක් තියෙන උපරිම. ඒතර සති 8ක් කියන්නේ උපරිම ඇනවුම් කාලය. නැත්නම් උපරිම පොරොත්තු කාලයේ සති 8ක් කියන්නේ මේක දින වලින් ගත්තොත් ඒක වැඩි කරා නම් අපි 7ෙන් එනවා කීයද? 56ක්. ඒ කියන්නේ සති 8යි කියන්නේ දින වලින් නම් කීයද? දින 56ක්. ඒතකොට අපි කරන්න ඕනේ භාවිතය නෙමෙයි වෙනස් කරන්න ඕනේ. මොකද්ද? පොරොත්තු කාලය. හැම වෙලේම මතක තියාගන්න. ඔයා මේ විදිහට එකක දෙකකින් තියනවා නම්, පදනම් දෙකකින් තියනවා නම් එක පදනමකට ගන්න. හැබැයි ඒක වෙනස් කරන්නේ හැම වෙලෙම අනිවාර්යෙන්ම මොකද්ද? කාලය පමණයි. භාවිතය වෙනස් කරන්න එපා. ඒක ප්‍රායෝගිකව වැරද්දක් තියෙනවා. එහෙම වෙනස් කරන එක ඉදිරිපත් කිරීම ඒක වැරදි. නමුත් උත්තරේ එන්න පුළුවන්. හරි? ඔයා මේකෙදි භාවිතා කරන්න හැම වෙලේම මොකද්ද? කාලය වෙනස් කරන්න පාරිභෝජනය නැත්නම් භාවිතයට අනුව. දැන් කාලය තියෙන සති වලින් මේක දින කරන්න මේ 8 වැඩි කරනවා 7ෙන්. 4 වැඩි කරනවා 7ෙන්. පැහැදිලිද? අය අනුව අපි දන්නා උපරිම පාරිභෝජනය කියන මේකේ. ඒකද 300යි. උපරිම ඇනවුම් කාලය අපි ගත්තා සති 8යි දින වලින් නම් 56යි. ඒ අනුව අපිට ගන්න පුළුවන් යලි ඇනවුම් මට්ටම කීයද? 300 වැඩි කිරීම 56යි. 300 වැඩි කිරීම 56යි. සමානයි කීයද? ඒකක. හරි? හරි. ඒකක කියන්න 16800. අදාළ ඒකකයේ ලියන්න. මොකද්ද? මේක අපිට ඒකක වලින් දීලා තියෙන්නේ. ඒ නිසා ඒක කියලා ලියන්න. හරි? එනෝ 16800යි මොකද්ද? යලි ඇනවුම් මට්ටම. හරි. දැන් අපිට හොයන්න පුළුවන්
යලි ඇනවුම් මට්ටම උපරිම තොග මට්ටමට අදාළව කීයද 16800යි අවම පාරිභෝජනය කීයද 200යි අවම ඇනවුම් කාලය කීයද ගන්නෙ ඒකත් සතිය වලින් තියෙන දින වලට ගන්න ඕනේ එහෙනම් 4 වැඩි කරනවා 7න් ඒ කියන්නේ 28යි අවම ඇනවුම් කාලය 28යි යලි ඇනවුම් ප්‍රමාණය කීයද 10000යි හරි එහෙනම් මේ සූත්‍රය සුළු කරා නම් එනවා උපරිම තොග මට්ටම කීයද 16800න් අඩු කරන්න ඕනේ කීයද 5600 16800න් අඩු කරනවා 5600ක් යනවා එකට එකතු කරනවා කීයද 10000ක් යනවා 21000 ඒකක 21200 හරි ඒකක 21200යි මේ මොකද්ද උපරිම තොග මට්ටම ඊළඟට අවම තොග මට්ටම හොයන්නේ කොහොමද එහෙනම් අපි කරන්න ඕනේ යලි ඇනවුම් මට්ටම. ඒ කියන්නේ 16800න් අඩු කරනවා සාමාන්‍ය පාරිභෝජනය. සාමාන්‍ය පාරිභෝජනය වන්නේ කොහොමද? උපරිම එකයි අවම එකයි එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒ අනුව සාමාන්‍ය පාරිභෝජනය නැත්නම් සාමාන්‍ය භාවිතය. පාරිභෝජනයේ සමානයි උපරිම ධන අවම බෙදීම දෙක. හරි උපරිම ධන අවම බෙදීම දෙක. ඒ අනුව සාමාන්‍ය පාරිභෝජනයේ දන්නවා යා කොහොමද වෙන්නේ 300 ධන 200. ඒ කියන්නේ 300 ධන 200 500. 500 බෙදීම දෙක 250යි. හරි 250. ඒ අනුව සාමාන්‍ය ඇනවුම් කාලය කීයද? ඒක හොයන්නේ උපරිම ඇනවුම් කාලය කීයද? අපි එතන හෙව්වා 56යි. අවම ඇනවුම් කාලය කීයද? 28යි. මේ දෙක එකතු කරපුවාම 84යි. බෙදනවා දෙකෙන්. හරි? ඒ අනුව 42යි. සාමාන්‍ය ඇනවුම් කාලය 42යි. ඒ කියන්නේ උපරිම ඇනවුම් කාලයයි අවම ඇනවුම් කාලයයි එකතු කරලා දෙකෙන් බෙදුවාම වෙනවා සාමාන්‍ය ඇනවුම් කාලය. උපරිම පාරිභෝජනය අවම පාරිභෝජනය එකතු කරලා දෙකෙන් බෙදුවාම වෙනවා සාමාන්‍ය භාගය. හරි? ඒ අනුව මේ 16800න් අපි අඩු කරනවා 250 වැඩි කිරීම 42 කියලා දෙන්නේ 10500. හරි. 16800න් අඩු කරනවා 10500ක්. යනවා ඒකක 6300. ඒකක 6300. ඔන්න හැදුවා අපි මොකද්ද? උපරිම තොග මට්ටම සහ අවම තොග මට්ටම. මේකදී අපිට ඉස්සලාම හොයන්න ඕන යලි ඇනවුම් මට්ටම සහ මේකදී විශේෂයෙන් ඔයාලට මතක් කර යුතු දෙයක් මට ඕන වුණා. ඒ තමයි මේ පාරිභෝජනය සහ ඇනවුම් කාලය අපිට දීලා තියෙන්නේ ඒකක දෙකකින් නම් පදනම් දෙකකින් නම් එකම පදනමකට ගන්න ඕනේ. හැබැයි අපි මේකෙන් වෙනස් කරන්නේ මොකද්ද? කාලය පමණයි. හරි? කාලය වෙනස් කරන්නේ පාරිභෝජනයට අනුව. එහෙම නැතුව පාරිභෝජනය වෙනස් කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ අනුව දැන් මෙන්න මේකට අදාළව ඔයාලට තාම සූත්‍ර මතක නැත්නම් ඒක තරම් හොඳ දෙයක් නෙමෙයි. හරි? ඒතකොට මේ සූත්‍ර හොඳින් මතක තිබිය යුතුයි. සහ මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවම තමයි. හරි? ගිය අවුරුද්දේ ප්‍රධාන ප්‍රශ්නවල ඒ කියන්නේ අනිවාර්ය ප්‍රශ්න දෙකක් තියෙනවනේ 1 සහ 2 දෙකේ අනු කොටසක් ආව මේ දව පිළිවෙල සඳහා ගිණුම් කරන්නේ. සහ MCQ සලකුණු යුතු ප්‍රමාණයක් එනවා. හරි? මේක තමයි කළමනාකරන ගිණුම් කරන්න තියෙන ලොකුම පාඩම. හරි යනවා පිළිතුරු බලමු. අවම තොග මට්ටම කීයද? 6300යි. උපරිම තොග මට්ටම 21200යි. හරි. ඒ අනුව කීයද පිළිතුරු අංක 3 තමයි පළවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර. හරි. අපි ඊළඟට යමු. ඒ තමයි මේකේ කියනවා දෙවෙනි ප්‍රශ්නය 2021 3.21 දිනෙන් අවසන් වර්ෂය සඳහා ජයසිංහ පොදු සමාගමේ තොරතුරු සපයා ඇත. ජයසිංහ කියලා පොදු සමාගම තොරතුරු දීලා තියෙනවා. බලන්න. දහස් වලින් දීලා තියෙන්නේ විකුණුම් කීයද? 136 කියන 3600. සියලුම විකුණුම් ණය පදනම මත වේ. ඒ කියන්නේ මේ සියලු විකුණුම් තියෙන්නේ ණයට කරපු ඒවා. කීයද? 3600. දල ලාභය කීයද? 1800යි. සාමාන්‍ය තොගේ කීයද? 450. බලමු මොනවද අහන්නේ කියලා. අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නේ විදිහට 2021 3.21 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණය එකතු කිරීමේ කාලය දින 36කි. ණය එකතු කිරීමේ කාලය දින 36කි. වසරකට දින 360ක් ඇති බව උපකල්පනය කරන්න. ඒ කියන්නේ වසරකට දින සාමාන්‍ය අපි දන්නා 365යි ඔය විදිහේ දින තියෙනවා. නමුත් මේගොල්ලන් කියනවා මේකෙදි වසරකට දින කීයද? 360ක් තියෙනවා කියන එක උපකල්පනය කරන්න. ඒ වගේම අපෙන් අහනවා 2021 3.21 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ තොග රැඳවුම් කාලය සහ
සාමාන්‍ය ණය ගැතියු. මොකද්ද මේ අහන්නේ? තොග රැඳවුම් කාලයේ සාමාන්‍ය ණය ගැතියු. තොග රැඳවුම් කාලය කියලා කියන්නේ ව්‍යාපාරයේ තොගේ කොච්චර කාලයක් පවතිනවද? සාමාන්‍යයෙන් කියන එක තමයි මේ තොග රැඳවුම් කාලයෙන් කියවෙන්නේ. සහ සාමාන්‍ය ණය ගැතියු කියන්නේ අවසාන ණය ගැතියු සහ ආරම්භක ණය ගැතියු එකතු කරලා දෙකෙන් බෙදුවට පස්සේ එනවා සාමාන්‍ය ණය ගැතියු. ඒ අනුව අපිට ඉස්සලාම හොයන්න තියෙන්නේ තොග රැඳවුම් කාලය, ඒ වගේම සාමාන්‍ය ණය ගැතියු. දැන් ඔයාට මේක අහලා පුරුදු නැත්තම් ඔයා මේක නිකන් නුපුරුදු දෙයක් නෑ. ඒ කියනවා අවසාන පාඩම. අනුපාත විශ්ලේෂණය කියන පාඩම කරලා නැහැ. මේ තියෙන්නේ අනුපාත විශ්ලේෂණයට අදාළ පාඩමක්. මේක කොටසක්. මේක ඉතාම ලේසි පාඩමක්. හරි. මේකේ සූත්‍ර කිහිපයක් දෙනවා. නමුත් මේකත් ඔයාලට මතක තියාගන්න ලේසියෙන් පුළුවන්. මේකේ ගොඩාක් තියෙනවා සූත්‍ර. හරි. 20කට වඩා වැඩි ප්‍රමාණයක් 20ක් වගේ තියෙනවා සූත්‍ර. ඒකෝට මේ සියල්ලම ඔයාලට හොඳින් මතක තිබිතු මේකේට අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ෆස්ට් පේපර් එකේ තියෙනවා සහ සෙකන්ඩ් පේපර් එකේ තියෙනවා. ගොඩක් වෙලාවට මේ අනුපාත විශ්ලේෂණයේ මුදල් ප්‍රවාහයි එකට එන ප්‍රශ්න දෙකක් වෙනවා. ඒ කියන්නේ අනු කොටස් දෙක සාමාන්‍ය එක ප්‍රශ්නයක මුදල් ප්‍රවාහත් ඇවිල්ලා අනුපාත විශ්ලේෂණත් එන අවස්ථා තියෙනවා ගොඩක් වෙලාවට. කොහොම නමුත් මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. මේ අනුපාත විශ්ලේෂණය කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශනවල තියෙන තොරතුරු තවදුරටත් අපි තීරණ ගැනීම සඳහා ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තමයි මේ අනුපාත වලින් කරන්නේ. මේ අපේ ගිණුම් කරණය තුල තියෙන අවසාන පාඩම. හරි. එහෙනම් බලමු මේකේ පිළිතුර මොකක්ද කියලා. ඔයා හදලා ඇති. හදලා නැත්නම් ඒ කියනවා පාඩම ඉගෙනගෙන නැතුව ඇති. නැත්නම් මේක ඉතාම ලෙහෙසි පාඩමක්. දින දෙකක වගේ පාඩමක්. බලමු එනම් පිළිතුර මොකක්ද කියලා. ඉස්සලාම ආලා තියෙන තොග රැඳවුම් කාලයේ හරි. තොග රැඳවුම් කාලය හොයන්නේ කොහොමද? තොග රැඳවුම් කාලය සමානයි සාමාන්‍ය තොගය බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම අදාළ කාලය. අපෙන් අහලා තියෙන දින වලින් නම් දින ගණන, මාස වලින් නම් මාස 12යි, සති වලින් නම් සති ගණන. දැන් අපි මේකෙන් අහලා තියෙන්නේ එන්න මේක අපිට දීලා තියෙන්නේ මොකද්ද? තොග රැඳවුම් කාලේ අහලා තියෙන දින වලින්. ඒ නිසා මෙතන දින දාන්න. හැබැයි මේකේ කියලා තියෙන දින කීයක් තියෙනවා කියලාද? වර්ෂයකට. දින 360ක් තියෙනවා කියන එක උපකල්පනය කරන්න. හරි. 360. හරි. ඒ අනුව බලමු සාමාන්‍ය තොගේ සහ විකුණුම් පිරිවැය කියලා. සාමාන්‍ය තොගේ දීලා තියෙනවා 450යි. දහස් වලින්ම දීලා තියෙනවා. අපි දහස් වලින්ම තොරතුරු දාගමු. 450යි. ඒ වගේම විකුණුම් පිරිවැය. හරි. විකුණුම් පිරිවැය හොයන්න ඕනේ. අපිට විකුණුම් පිරිවැය දීලා නැහැ. හැබැයි හොයන්න පුළුවන්. කොහොමද? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වෙලා තමයි දල ලාභය එන්නේ. එහෙනම් විකුණුම් වලින් විකුණුම් කීයකින්ද? 3600න් විකුණුම් පිරිවැය අඩු වෙලා දල ලාභය කීයද? 1800ක් එනවා නම් විකුණුම් පිරිවැය කීයද? විකුණුම් පිරිවැය ඉන්නේ 1800ම තමයි. නේ 3600න් 1800ක් අඩු වුණාමනේ 1800ක් එන්නේ. එහෙනම් විකුණුම් පිරිවැය කීයද? 1800. හරි. ඒ අනුව 1800න් බෙදලා වැඩි කරනවා 360. හරි. ඒ අනුව කොහොමද වෙන්නේ? 450 බෙදීම 1800 වැඩි කිරීම 360. හරි. ඒ කියන්නේ දින 90යි. දින වලින් දෙන්නේ කාලයනේ. මේක අපිට තියෙන්නේ දිනනේ. ඒ නිසා දින 90න් කියන එක තමයි පිළිතුර වෙන්නේ. හරි. මේක තාම ලේසි කොටසක් ඈ. මේ පාඩම දන්නේ නැත්නම් මේක ලේසි වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක මොකද්ද? අපෙන් අහලා තියෙනවා සාමාන්‍ය ණය ගැතිය. හරි. දැන් සාමාන්‍ය ණය ගැතිය හොයන්නේ කොහොමද? උපරිම ණය ගැතිය සහ අවම ණය ගැතිය කියලා එකක් නැහැනේ. තියෙන්නේ මොකද්ද? ආරම්භක ණය ගැතිය සහ අවසන් ණය ගැතිය. ඒ අනුව ආරම්භක ණය ගැතියයි අවසන් ණය ගැතිය එකතු කරලා දෙකෙන් බෙදපුවාම තමයි සාමාන්‍ය ණය ගැතිය වෙන්නේ. හැබැයි අපිට මෙතනදී ආරම්භක සහ අවසන් ණය ගැතිය දීලා තියෙනවද? හොයාගන්න විදිහකුත් නැහැ. එහෙනම් වෙන ක්‍රමයකට තමයි මේක හොයන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න වල දෙන කෙටි ප්‍රශ්න වලට ඔයාලට දෙන්නේ අර සාමාන්‍ය සූත්‍රය භාවිතා කරලා
ඒ තුලින්ම ඔයාගේ මොනවා හරි පිළිතුරක් හොයා ගන්නවා වෙනුවට ඔයාට තියෙන්නේ ගොඩක් වෙලාවට මොකද්ද? ඒ සූත්‍රයේ ඇතුලේ තියෙන මොනවා හරි දත්තයක් හොයාගන්න එක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හරි? ඒ කියනවා අර පාඩම් කරන හරි එහෙම නැත්නම් ඉගෙන ගන්න හරි සූත්‍රයට තොරතුරු ටික දාලා මේ වගේ එක්කෝ තෝක රැඳවුම් කාලේ තව තෝක පිරිවැටුම් කාලේ මේ අනුපාතයේ සහ වගේ විවිධ අනුපාත තියෙනවා. දල්ලාභ අනුපාතේ, සුද්ධ ලාභ අනුපාතේ, ජංගම අනුපාතේ ඊට පස්සේ වගේ ගොඩාක් අනුපාත තියෙනවා. ඔය කියන අනුපාතයක් ගන්න කරනවා වගේම තවදුරටත් වෙනවා. දැන් මේ වගේ ප්‍රශ්න. මේකේ අපිට තියෙන්නේ අර සූත්‍රයක් භාවිතා කරලා ඒ තුල තියෙන දත්තයක් හොයාගන්නේ. හරි? දැන් අපිට දීලා තියෙනවා මොකද්ද? ඒකේ දීලා තියෙනවා දිනෙන අවසන් වර්ෂයේ සිට ණය එකතු කිරීමේ කාලය. මේ ණය එකතු කිරීමේ කාලය කියන එක හොයන්නේ කොහොමද? අන්න ඒක ඔයා දැනගත යුතුයි. ඒ අනුව තමයි මේ සාමාන්‍ය ණය ගැතිය හොයන්නේ. ණය එකතු කිරීමේ කාලය සමානයි ණය එකතු කිරීමේ කාලය සමානයි සාමාන්‍ය ණය ගැතියෝ බෙදීම ණයට විකුණු වැඩි කිරීම 360. හරි මේකෙන් තමයි මේ 36 කියන උත්තරය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ණය එකතු කිරීමේ කාලය 36 වෙන්නේ සාමාන්‍ය ණය ගැතියෝ. හරි අපි දන්නේ ඒක. සාමාන්‍ය ණය ගැතියෝ ණයට විකුණුම් වලින් බෙදෙන. ණයට විකුණුම් කීයක් තිබ්බද? 3600 නේ. 3600. 3600න් බෙදලා 360න් වැඩි කරපුවාම තමයි 36. අපි දන්නේ නැත්තේ නම් සාමාන්‍ය ණය ගැතියද මේක හොයාගන්න පුළුවන්. කොහොමද? අපි ඉස්සෙල්ලාම මේකේ තියෙන මේ 360 අයින් කරමු. 360 අයින් කරන්නේ කොහොමද? ආයෙනම් මේ පැත්ත දැන් 360න් වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද අයින් කරන්න? මේ පැත්ත බෙදමු 360න්. හරි? එතකොට මේකට මේක කැපෙනවා. ඒ වගේම එහෙනම් මේ පැත්තත් බෙදන්න ඕනේ 360න්. හරි. ඒ අනුව වෙනවා මෙතන 36 බෙදීම 360 කීයද? 0.1. 0.1 සමානයි සාමාන්‍ය ණය ගැතියෝ බෙදීම 3600. හරි? එතකොට මේ 3600 අඩු කරන්නේ කොහොමද? ආයෙනම් මේක වැඩි කරා නම් 3600න්. ඒ වගේම මේ පැත්තත් වැඩි කරා නම් 3600න්. හරි. එතකොට මේකට මේක කැපෙනවා සාමාන්‍ය ණය ගැතිය ඉතුරු. 0.1 වැඩි කිරීම 3600. කීයද එන්නේ? 360යි. එහෙනම් 360කින් 3,60,000යි. අපිට දහස් වලින් දෙන්නේ රුපියල් 3,60,000යි. මොනවද? සාමාන්‍ය ණය ගැතියෝ. හරි? මේක තමයි අවසාන පාඩම. තාම ලේසි පාඩමක් නෙන්නේ. ඒකනේ අන්තිමට දාලා තියෙන්නේ. සහ මේකට කලින් තියෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශන ඒ වගේම සමාගම් පිළිම් කරන්නේ වගේ දේවල් මේ තුල ඔය අධ්‍යයනය කරලා එන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න හැකියාවක් නැහැ. හරි? ඒ අනුව පිළිතුරු වෙන්නේ 3,60,000යි. හරි? ඒ අනුව 90යි 93යි නෙමෙයි 90යි. පිළිතුරු අංකේ එන්න ඕනේ 1. මේක වැරදි මෙතන දාලා තියෙනවා. හරි? ඒතර එන්න ඕනේ පිළිතුරු අංක 1. තොග රැඳවුම් කාලේ 90යි සාමාන්‍ය ණය ගැතියෝ 3,60,000යි. මේකේ පිළිතුරු අංක 1යි. මෙතන දාලා තියෙනවා වැරදි ප්‍රසන්ටේෂන් එකේ පිළිතුරු අංක 1 වෙන්න ඕනේ. හරි? හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒ කියනවා එක්තරා භාණ්ඩයක් පිළිබඳව පහත් තොරතුරු ඔබට ලබා දී ඇත. ඒ වගේම කියනවා අර කලින් කරපු ප්‍රශ්නේ අදාළ වෙන අනුපාත විශ්ලේෂණයේ පාඩම ඔයාලට පුළුවන් ඕනනම් අපේ පන්ති වල සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. අපි ඒක ලබන සතියේ සාකච්ඡා කරන පාඩමක්. ඔයාලට නිබන්ධන ඕන නම් ඉල්ල ගන්න. සහ මුදල් ප්‍රවාහය අනුපාත විශ්ලේෂණය අපි ලබන සතියේ ඉඳලා සාකච්ඡා කරමු. හරි. ඒ අනුව මෙතන තියෙනවා මොකද්ද මේ ප්‍රශ්නේ? එක්තරා භාණ්ඩයක් පිළිබඳ පහත් තොරතුරු ඔබට ලබා දී ඇත. මොනවද දීලා තියෙන්නේ? නිෂ්පාදන ඒකක 500යි, ඒ වගේම 1000යි, 2500යි. ඔය නිෂ්පාදන ඒකක තුනක් අතර ඒකකයක නිෂ්පාදන පිළිවෙල දීලා තියෙනවා. හරි? ඒ කියන්නේ නිෂ්පාදන ඒකක මට්ටම් තුනක 500යි, 1000යි, 2500 කියන මට්ටම් තුනේ ඒකකයක නිෂ්පාදන පිළිවෙල දීලා තියෙනවා 250යි, 150යි කීයද? 90යි කියන. හරි. බලමු. ඊට පස්සේ අපෙන් අහන්නේ ඉහත නිෂ්පාදනයට අදාළ මුළු ස්ථාවර පිළිවෙල කීයද කියලා අහනවා. හරි මොකද අහන්නේ?
මුළු ස්ථාවර පිරිවැය කීයද කියලා අහන්න. හරි. එහෙනම් බලමු මුළු ස්ථාවර පිරිවැය කීයද කියලා. මේකත් ඊටාම ඊසි ප්‍රශ්නයක්. මේකත් කලමනාකරන ගිණුම්කරණය. කලමනාකරන ගිණුම්කරණයේ පළවෙනි පාඩමේම අපි මේක ඉගෙන ගත්තා. මේක හොයන්නේ අඩු වැඩි ක්‍රමය කියන ක්‍රමවේදය යටතේ. හරි. පළවෙනි පාඩමේම පොඩි පාඩමක් පළවෙනි පාඩමේ කියන්නේ කලමනාකරන ගිණුම්කරණයේ මූලික සංකල්ප කියන දවස් දෙකක පාඩමක්. ඔයාලට අනිවාර්යෙන් ඊකෙත් එනවා මොකද්ද? විභාග ප්‍රශ්නයක් එනවාම තමයි. හරි. අර පිරිවැය විශ්ලේෂණයත් එක්ක ඔය නිෂ්පාදන පොදුකාර පිරිවැය ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය ඊට පස්සේ ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය විචල්්‍ය නිෂ්පාදන පොදුකාර වගේ අර පිරිවැය සංගතියත් එක්ක කෙටි ප්‍රශ්නයක් එන්නේ ටිකක් ගොඩක් කට්ටියට ඒක කරගන්න අමාරුයි. හරි. අන්න ඒ වගේ ප්‍රශ්නයක නැගෙන මේ කලමනාකරන ගිණුම්කරණය හා සම්බන්ධ පළවෙනි පාඩම. ඔය පාඩමේ තමයි ඒ පිරිවැය හා සම්බන්ධ පිරිවැය විශ්ලේෂණය හා සම්බන්ධ ප්‍රශ්නයක නැගෙන හැම අවුරුද්දම අනිවාර්යෙන් එන එක එනවම තමයි. හරි. 2020 තාව ඒකේ පිළිතුරු අංකය 5 2019 තාව ඒකේ පිළිතුරු අංක 5 2018 තාව ඒකේ පිළිතුරු අංක 5 එතකොට ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අංක 5 වෙන්නේ නැහැ. හරි. එහෙම වෙන්න විදිහක් නැහැ. හැබැයි 2030 19 18 කියන ඔක්කොගෙම පිළිතුරු අංක 5 තමයි අනිවාර්ය පිළිතුරු වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නය එනවම තමයි. හරි. හරි. අපෙන් අහන්නේ මුළු ස්ථාවර පිරිවැය කොහොමද මේක හොයන්නේ? අඩු වැඩි ක්‍රමය කියන ක්‍රමවේදයට තමයි හොයන්නේ. මේක ලේසි. හරි. ඒ අනුව ඉස්සලා අපි දාගමු නිෂ්පාදන ඒකක. ඊට පස්සේ ඒකක නිෂ්පාදන පිරිවැය ඊළඟට මුළු නිෂ්පාදන පිරිවැය ගන්න වෙනවා. හරි මේමයි හොයන්නේ. දැන් ඉස්සලාම අනිවාර්යෙන්ම මේ තියෙන දත්ත පදනම් කරගෙන ඔයා මුළු නිෂ්පාදන පිරිවැය හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මුළු පිරිවැයක් හොයාගත යුතුයි. ඊට පස්සේ තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මේ අඩු වැඩි ක්‍රමේ භාවිතා කරලා ස්ථාවර පිරිවැය හොයන්න. හරි. ඒ අනුව ඒකක කීයක් තියෙනවද? මට්ටම් 3ක් තියෙනවා. 500යි 1000යි 2500යි. ඒකක නිෂ්පාදන පිරිවැය කීයද? 500 දී 250යි. ඒ වගේම 1000 දී 150යි. ඊට පස්සේ 2500 දී 90යි. හරි. ඔන්න දෙනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන්නේ කොහොමද? මුල් නිෂ්පාදන පිරිවැය ඒකක ප්‍රමාණයෙන් බෙදලා තමයි හොයන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. මුල් නිෂ්පාදන පිරිවැය නම් හොයන්නේ කොහොමද? ඒකක ප්‍රමාණය වැඩි කරනවා. මොකෙන්ද? මේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. ඒ අනුව 500 වැඩි කරා නම් 250න් අපිට එනවා මුළු නිෂ්පාදන පිරිවැය කීයද? රුපියල් 1,25,000යි. 1,20,000. ඊළඟ 1000 මට්ටමේ 1000 වැඩි කිරීම 150. මේ සිවන්නේ 1,50,000. අපි ඉස්සලාම් කරන්නේ මොකද්ද? අදාළ දින තොරතුරු පදනම් කරගෙන ඔයා ඉස්සලාම් මුළු පිරිවැය හොයන්න. මුළු පිරිවැයක් හොයන්න. ඊළඟට 2500 වැඩි කිරීම 90. කීයද? 2,25,000. හරි. ඔන්න එවුවා මුළු පිරිවැය. ඔන්න පළවෙනි පියවර මොකද්ද? ඉස්සලාම් කරන්නේ මුළු පිරිවැය හොයාගන්න එක. ඊළඟට කරන්න ඕනේ විචල්්‍ය පිරිවැය හොයන්න ඕනේ. ඔයාලට විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන් මේකෙදී මේ ඒකක ප්‍රමාණයත් එක්ක මුළු පිරිවැය වෙනස් වීම අරගෙන. හරි? ඒ කියන්නේ ඒකක 500 ඉඳලා 1000 වෙනකන් ඒකක 500ක් වැඩි වෙනකොට වෙනස් වෙන්නේ මොන පිරිවැයද? වෙනස් වෙන්නේ මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. මේ ඔයා දන්නවා ඒකක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන පිරිවැය තමයි විචල්්‍ය පිරිවැය. එතකොට මේකෙදී ඒකක 500ක් වැඩි වෙනකොට අලුතෙන් එකතු වෙනවා නම් පිරිවැය. ඒ පිරිවැය මොකද්ද? විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ ඒකක 500ක් මෙතන වැඩි වෙනකොට අලුතෙන් මුළු පිරිවැයට එකතු වෙන පිරිවැය තමයි විචල්්‍ය පිරිවැය වෙන්නේ. එතකොට 25000ක් එකතු වෙනවා ඒකක 500ක් වැඩි වෙනකොට. නැවත හරි. ඒ අනුව මම මොකද මුළු පිරිවැය හෙව්වා. ඊළඟට වෙනස හොයන්න ඕනේ. වෙනස පදනම් කරන තමයි විචල්්‍ය පිරිවැය හොයන්නේ. ඒ කියන්නේ මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒකක 500ක් වැඩි වෙනකොට අලුතෙන් ඒකක 500ක් වැඩි වෙනකොට මුළු පිරිවැයට එකතු වෙලා තියෙනවා අලුතෙන් 25000ක පිරිවැය. ඒ කියන්නේ මේ 25000 ඇති වෙලා තියෙන්නේ මොකක් හින්දාද? මේ ඒකක 500 හින්දා. ඒතර 25000ක් අලුතෙන් එකතු වෙනවා ඒකක 500ක් වැඩි වෙනකොට. එතකොට ඒකක 500ක විචල්්‍ය පිරිවැය කීයද? ඒකක 500ක විචල්්‍ය පිරිවැය.
ඔයාලට හිතා ගන්න පුළුවන්. ඒකක 500ක විචාල්‍ය පිරිවැය කීයද? 25000. ඒකක 500ක විචාල්‍ය පිරිවැය 25000. ඒ අනුව ඒකක 500කට 25000යි නම් ඒකකයට හොයන්න 25000 බෙදෙනවා 500න්. එතකොට අපිට හම්බ වෙනවා ඒකකයක මොකද්ද? විචාල්‍ය පිරිවැය. ඒ අනුව 25000 බෙදීම 500 ඊය දෙන්නේ 25000 බෙදීම 50යි. හරි? යනවා රුපියල් 50යි. මොකද්ද මේ රුපියල් 50 කියන්නේ? ඒකකයක විචාල්‍ය පිරිවැය. හරි. ඊළඟට අපිට දැන් ඒකකයක විචාල්‍ය පිරිවැය නෙමෙයි නෝනේ. මුළු විචාල්‍ය පිරිවැයත් නෙමෙයි. මුළු විචාල්‍ය පිරිවැය ගන්න ඕන නම් මේක ඒකක ප්‍රමාණය වැඩි කරා ඊටාම පහසුයි. ඒක නෙමෙයි හොයන්න ඕනේ. මුළු ස්ථාර පිරිවැය. දැන් ඔයා දන්නවා මුළු පිරිවැය හැදෙන්නේ මොකක් එකතු වෙලා මොකක් එකතු වෙලා. මුළු පිරිවැය හැදෙන්නේ විචාල්‍ය පිරිවැය සහ ස්ථාර පිරිවැය එකතු වෙලා. හරි? දැන් අපි දන්නවා එක එක අවස්ථාවලදී මුළු නිෂ්පාදන පිරිවැය දන්නවා නේ? මුළු නිෂ්පාදන පිරිවැය දන්නවා. ඒ වගේම අපිට විචාල්‍ය පිරිවැය හොයාගන්නත් පුළුවන්. මොකද ඒකක විචාල්‍ය පිරිවැය දන්න නිසා. එහෙනම් මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාර පිරිවැයයි මුළු විචාල්‍ය පිරිවැය එකතු වෙලා නම් අපිට ඔය මුළු පිරිවැයෙන් මුළු විචාල්‍ය පිරිවැය අඩු කළොත් මොකද්ද වෙන්නේ? මුළු පිරිවැයෙන් මුළු විචාල්‍ය පිරිවැය අඩු කළොත් එහෙනම් එනවා මුළු ස්ථාවර පිරිවැය. හරි. එහෙනම් මුළු ස්ථාවර පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය ඍණ මුළු විචාල්‍ය පිරිවැය. හරි. ඒ අනුව මුළු නිෂ්පාදන පිරිවැය කීයද? අපි මේක එක අවස්ථාවක් ගමු. හරි. ඔයාලට ඕනම අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ අවස්ථාවට මුළු නිෂ්පාදන පිරිවැය දාලා ඊට අනුකූලව මුළු විචාල්‍ය පිරිවැය අඩු කරා නම් හරි. හරි. එක අවස්ථාවක් ගන්න. අපි ගමු 500 අවස්ථාව. ඒකේ මුළු නිෂ්පාදන පිරිවැය කීයද? 1,25,000යි. මුළු විචාල්‍ය පිරිවැය කොහොමද හොයන්නේ? ඒකක විචාල්‍ය පිරිවැය 50යි. 50 වැඩි කරනවා ඒකක ප්‍රමාණය 500න්. හරි. එහෙනම් 1,25,000න් අඩු කරනවා කීයක්ද? 25,000ක්. එතකොට එනවා කීයක්ද? රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක් කියනවා මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය නෝ රුපියල් ලක්ෂයක්. දැන් පහසුයි. මොකද කරේ ඉස්සලාම අපි මුළු නිෂ්පාදන පිරිවැය හොයාගත්තා. ඊළඟට අඩු වැඩි ක්‍රමයේ යටතේ අවස්ථා දෙකක මුළු පිරිවැය වෙනස ගත්තා. ඊළඟ 3 ඒකක විචාල්‍ය පිරිවැය ගත්තා. ඊට පස්සේ 4 ඒක පදනම් කරගෙන මුළු ස්ථාර පිරිවැය හොයුවා. ඒ කියනවා දන්නවා මුළු පිරිවැය සමානයි මුළු විචාල්‍ය පිරිවැය දාන මුළු ස්ථාර පිරිවැයෙන් ඉඳන්. ඔන්න මේ විදිහට හොයුවා. හරි? හරි. ඒක හරි. හරිද? එනවා පිළිතුර මොකද? රුපියල් 1000යි. 1000යි නෙමෙයි. ලක්ෂය. පිළිතුර අංක 3. 3 සඳහා 3. හරි. ඊළඟට ප්‍රශ්න අංක 4 සහ 5 නිශ්චිත පිළිතුරු සපයන්න කියලා දිනවා. සෙරප්පු නිපදවන සමාගමක පිරිවැය දත්ත පහත දී ඇත. මොනවද දීලා තියෙන්නේ? ඒකක විචාල්‍ය පිරිවැය දෙනවා රුපියල් 80යි. ස්ථාවර පිරිවැය දෙනවා රුපියල් 2,40,000යි. දායක විකුණුම් අනුපාතය දෙනවා. දායක විකුණුම් අනුපාතය 60යි. එහෙනම් දායක විකුණුම් අනුපාතය දෙනවා කියලා කියන මොකද්ද මේ? මේ පාඩම මොකද්ද? ලාභ පරිමා විශ්ලේෂණය. එහෙම නැත්නම් ආන්තික පිරිවැයකරණය හා සම්බන්ධව තියෙන පාඩමේ තමයි මේ කොටස තියෙන්නේ. එහෙනම් ඒකෙන් තමයි අහලා ඇත්තේ. මේකත් කළමනාකරණ ගිණුම්කරණය තුල තියෙන පාඩමක්. ඒතර කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් අවසාන හරිය මේ පාඩම කියන්නේ කෙටි කාල තීරණ වලට අදාළව මේකත් සැලකිය යුතු පාඩමක්. මේකිනුත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවාම තමයි. හරි මේකත් දැන්ට ඔයා අධ්‍යයනය කරලා ඇති. අධ්‍යයනය කරලා නැත්නම් ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාට අවශ්‍යයි නම් සම්පූර්ණ පාඩම ගන්න, ඉල්ල ගන්න. ඔයාට සම්පූර්ණ පාඩම ගන්න පුළුවන් ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. සහ විභාග වෙනකම් ඔයා බලලා තියාගන්න. අවශ්‍යයි නම් ඉගෙනගෙන තියනවා නම් ඕනේ නැහැ. ඉගෙනගෙන තියනවා ඒත් මතක නැත්නම් පොඩ්ඩක් ආපහු සැරයක් බලන්න. මොකද මේ වලින් අනිවාර්යෙන් ප්‍රශ්න එනවා සහ කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න එනවා. දැන් මේකෙදි ඔයාලට මේ කළමනාකරණ ගිණුම්කරණ ඒවා සූත්‍ර
මතක තියාගන්න නිකන් සූත්‍ර කිටි වගේ ඉන්නවනම් එහෙම කරන්න බෑ. හරිද? මොකද ඔයාට අර කලිනුත් අපි අදපු ප්‍රශ්නේ වගේ සූත්‍රේම ඇප්ලයි කරලා හොයන්න හැකියාවක් නැහැ. වට අර ඒ තුලින් හිතන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි? ඒතොර සමහර අවස්ථාවලදී ඒවට සූත්‍ර ඇත්තෙත් නෑ. ඔයා සූත්‍රයක් ගොඩනගා ගන්න තියෙන අවබෝධය. යනු පාඩමක් ඉගෙන ගන්නදී විශේෂයෙන් කළමනාකරන කිනුම් කරේ අවබෝධාත්මකව ඉගෙන ගන්න. එහෙම නැති වුණොත් කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න නම් සහ ෆස්ට් පේජ් එකේ උත්තර ලියන්න නම් ඉතාම අපහසුයි. සෙකන්ඩ් පේජ් එකෙත් එහෙමම තමයි. හරි. මම බය කරනව නෙමෙයි ඇත්ත තත්ත්වය කියන්නේ. ඔයාලට ඒක පුළුවන් ඇති බලන්න පුළුවන් ද ඒකක විචල්්‍ය පිළිවෙල රුපියල් 80යි ස්ථාර පිළිවෙල රුපියල් 2,40,000යි දායක විකුණුම් අනුපාතය 60% කියලා තියෙනවා. තමයි තොරතුරු වෙන්නේ. මොනවද බලමු අහලා තියෙන්නේ. අපේක්ෂිත විකුණුම් ඒකක 6-10 දී පහත දෑ ගණනය කරන් පෙන්වන්නලු. ඒ කියන්නේ අපේක්ෂිත ඒගොල්ලන් බලාපොරොත්තු වෙන ඒකක ප්‍රමාණය 6-10ලු. ඒ ප්‍රමාණයේදී මෙන්න මේ දේවල් ගණනය කරන්න. මොනවද? ආරක්ෂිත ආන්තිකයේ සෙරප්පු සංඛ්‍යාව. ආරක්ෂිත ආන්තිකයේ සෙරප්පු සංඛ්‍යාව. හරි? ඒතර ආරක්ෂිත ආන්තිකය කියන්නේ මොකක්ද කියන එක ආගේ ඔළුවේ අදහසක් දැන් තියෙන්න ඕනේ. හරි? මම පොඩ්ඩක් ඉතින් අමතක වගේ කියන එක මතක් කරන්නම්. ඉගෙනගෙන නැත්නම් ඉගෙන ගන්න ඉක්මනින් ඈ. ආරක්ෂිත ආන්තිකය. අර පෙන්නුවොත් මෙන්න මේක. මේ තියෙන මොකද්ද? මේව ලියපුවාම වර්ක් තේරෙන්නේ. මේ තියෙන TC. TC කියන්නේ TC කියන්නේ මුළු පිරිවැයක්. ඊළඟට TC නෙමෙයි. ඉස්සුදු TR ඈ. ඉස්සුදු TC නෙමෙයි TR මුළු ආදායම් වක්‍රය. ඊළඟට තියෙනවා මොකද්ද? TC. මේ තියෙනවද? TC. මේ දෙක සමාන වෙන තැන මොකද්ද? BEP. ඒ කියන්නේ break even point. ලාභ සමච්ඡේද ලක්ෂ්‍යය. ඔන්න ඔය ලාභ සමච්ඡේද ලක්ෂ්‍යයයි අපේක්ෂිත මෙදින අපේක්ෂිත විකුණුම් ප්‍රමාණය. හරි? BEP සහ අපේක්ෂිත විකුණුම් ප්‍රමාණය අතර තියෙන වෙනස තමන් කියන්නේ මොකද්ද? ආරක්ෂිත ආන්තිකය කියන්නේ. ආරක්ෂිත ආන්තිකය කියන්නේ. මේ ආරක්ෂිත ආන්තිකයෙන් තමයි අපිට ලාභ ලැබෙන්නේ. හරි? ආරක්ෂිත ආන්තිකයෙන් තමයි ලාභ ලැබෙන්නේ. හරිද? ඒතර මේ උඩ තියෙන කොටස මොකද්ද? මේ තියෙන වටිනාකම. මේ පැත්තේ තියෙන්නේ ඒකක ප්‍රමාණය. හරි? එතකොට මේ ආරක්ෂිත ආන්තිකය අපිට පුළුවන් කොහොමද? ප්‍රමාණය. හරි? කියන්නේ ඒකක වලින්. ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින් ඉදිරිපත් කරොත් ඔන්න මෙතනින් මේ කොටස හොයන්න. ඒ කියන්නේ මෙන්න මේ අපේක්ෂිත ඒකක ප්‍රමාණය. ඒ කියන්නේ මෙතන 90 නම් 610. මෙතන 90 නම් කීයද? 610. එකෙන් අඩු කරන්න ඕනේ BEP එක. මොකද? BEP එක. යනවා 6000න් BEP එක අඩු කරා නම් ඔයාලට හොයා ගන්න පුළුවන් ආරක්ෂිත ආන්තිකයේ ඒකක. හරි? ඒ වගේම ඔයාලට පුළුවන් ආරක්ෂිත ආන්තිකයේ වටිනාකම හොයන්න. කොහොමද හොයන්නේ? එහෙනම් ඔයා හොයන්න ඕනේ අපේක්ෂිත විකුණුම් වටිනාකම එකෙන් අඩු කරන්න. ඒ කියන්නේ 6000 විකුණුම් වටිනාකමෙන් අඩු කරන්න ඕනේ මේ BEP වල. ඒ කියන්නේ ලාභ සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම. එහෙම අඩු කරාට පස්සේ ඔයාලට එනවා ආරක්ෂිත ආන්තිකයේ වටිනාකම. ඒතර ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ ඔයාලට ලාභ ලැබෙන කොටස සුරක්ෂිත ආන්තිකය කියලා කියනකොට මේ ආරක්ෂිත ආන්තිකයේ අපෙන් අහන්නේ මෙතන ආරක්ෂිත ආන්තිකයේ මෙන්න මේ කොටස ඈ. වටිනාකම නම් මේ පැත්ත, ඒක නම් මේ පැත්ත. ඒ කියන්නේ පාට කරොත් මෙන්න මේ කොටස. නේද? ඔයාලට මෙතනින් මේ ටිකෙන් තමයි ලාභ ලැබෙනවා නම් ලැබෙන්නේ. ඕකයි ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ. එහෙනම් මෙතනින් වාගෙන් අහලා තියෙන්නේ ආරක්ෂිත ආන්තිකේ මොනවද? ඒකක සංඛ්‍යාවනේ. හරි. එයනවා ආරක්ෂිත ආන්තිකයේ ඒකක සංඛ්‍යාව හොයන්නේ කොහොමද? දැන් ඔයා සූත්‍ර පාඩම් කරලා හිටියොත් මොකද වෙන්නේ? සූත්‍ර පාඩම් කරලා හිටියොත් පාඩම් කරපුවාම අමතක වෙනවා නේද? එතකොට ඔයා සූත්‍ර පාඩම් කරලා ඉන්නකොට දැන් මේ වගේ ප්‍රශ්නයක් දැක්කට පස්සේ ඔයා හොයනවා අර සූත්‍ර හොයනවා මේකට. මොකද්ද මන් දාන සූත්‍රය. එතකොට ඔක්කොම සූත්‍ර පැටලෙනවා. අච්චාරු වෙනවා. එතකොට ඔයා එතන ගිහිල්ලා දැන් හිතන්නකෝ විභාගයට යනකොට ඔයා සූත්‍ර පාඩම් කරලා කිව්වොත් පාඩම් කරන්න ද්‍රව්‍ය පිරිවැය සඳහා ගිණුම් කරන්නේ තියෙන අර තොග මට්ටම් සූත්‍ර පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ ආන්තික පිරිවැය සඳහා ගිණුම් කරන්නේ ආන්තික පිරිවැය කරන්නේ තියෙන මේ තියෙන සූත්‍ර ටික පාඩම් කරන්න. අනුපාත විශ්ලේෂණයේ තියෙන සූත්‍ර ටික පාඩම් කරන්න. ඔය ප්‍රධාන වශයෙන් ওই ටික විතරයි.
හරි. ඔය අනිත් ඒවා නිකන් පාඩම් කරන මානසිකත්වයෙන් කියොත් එහෙම ඔය සූත්‍ර ඔක්කොම පැටලෙනවා. ඒතරවත් ඔබ රැඳවුම් කාලේට ඔය මේ වෙන මොකක් හරි. හරිද? ඒ හින්දා සූත්‍ර පාඩම් කරන්න එපා මම කියන්නේ. හරි? මම කියන්නේ සූත්‍ර පාඩම් කරන්න එපා. පාඩම් කරන්නේ දුකුරු. මම මේ කරන්නේ. මම කරන්නේ මේ ගුරුවරට නෙමෙයි සූත්‍ර පාඩම් කරන්න නේද කරන්න පුළුවන්. ඒකට වාට අවබෝධය දෙන්නේ. මම මේක මහන නෑ ඉදාදාගන්න. ඒ අනුව සූත්‍ර පාඩම් කරන්නේ නැතුව කරන්න දැන් අර මම කියපු විදිහට ආගේ චිත්‍රය යන්නේ. දැන් මෙතනදී වාට පේන්නේ නැති. මෙන්න මේ අපේක්ෂිත විකුණුම් මේකක වලින් DEP ඒකක ප්‍රමාණය අඩු කරා නම් අපිට හොයාගන්න පුළුවන් ආරක්ෂිතාන්තික ඒකක. නේ? පාඩම් අහන්නේ ආරක්ෂිතාන්තික ඒකක. යන ඔයම් බලන්න. සූත්‍ර ඕනේ නැහැ. මට මතකත් නැහැ සූත්‍ර. මම පාඩම් කළත් නැහැ. ඒක මට ඕන ගානක් හදන්න පුළුවන් සූත්‍රයකුත් ලියලා. ආරක්ෂිත ආන්තිකයේ ඒකක කියන්නේ සෙරප්පු සංඛ්‍යාවේ මේ අහන්නේ. මොකද වෙන්නේ? අපේක්ෂිත විකුණුම් ඒකක වලින් අපේක්ෂිත විකුණුම් ඒකක වලින් අපේක්ෂිත විකුණුම් ඒකක වලින් අඩු කරනවා මොකද? මොකද අඩු කරන්නේ? BEP ඒකක. ඒ කියන්නේ සමාච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක ප්‍රමාණය අඩු කරනවා. හරිද? ඒ අනුව අපේක්ෂිත විකුණුම් ඒකක. අපේක්ෂිත විකුණුම් ඒකක කීයද? 6000යි. අපේක්ෂිත විකුණුම් ඒකක 6000යි. BEP එකක අපිට දීලා තියෙනවා මේක 6000යි. BEP එකක දන්නවද? නෑ. එහෙනම් මොකද කරන්නේ? හොයන්න වෙන්නේ. කොහොමද හොයන්නේ? හා? හරි. මේවයි හොයන්නේ. BEP එකක සමානයි. BEP එකක සමානයි. ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. දැන් මේ සූත්‍රයේ ගොඩනැගිලි මම කියලා තියෙනවා නේ. හරි? එතකොට දැන් ඔයා නිකන් මේක පාඩම් කරගෙන ඉන්නවා නම් එහෙම ඕනේ නැහැ. මේ සූත්‍රයේ ගොඩනැගිලි විදිහක් තියෙනවා. ඒක ඔයා දන්නවා නම් ඕන වෙලාවක ඒක භාවිතයත් එක්ක හඳුනා ගන්න පුළුවන්. යාන විස්තර පිළිවෙල දන්නවා නම් ඒක ඒකක දායකයෙන් බෙදුවා නම් ඔයාලට හොයාගන්න පුළුවන් මොකද්ද? මේ කියන BEP ඒකක ප්‍රමාණය. හරි බලමු. ස්ථාවර පිළිවෙල දැන් දීලා තියෙන්නේ ස්ථාවර පිළිවෙල කීයද? 2,40,000යි. ඊට පස්සේ ඒකක දායකය දන්නවද? ඔව්. ඒකක දායකය දන්නේ දීලා නැද්ද? නෑ නෑ ඒකත් හොයන්න ඕන. ඒකත් හොයන්න ඕන. කොහොමද හොයන්නේ? ඔයා දන්නවා දායක විකුණුම් අනුපාතයේ තේරුම. දායක විකුණුම් අනුපාතය කීයද? 60යිනේ. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම මොකක්ද? විකුණුම් වටිනාකම 100ක් වුණොත් ඒකෙන් දායකය 60යි. විචල්්‍ය පිරිවැය 40යි. ඒ කියන්නේ 100ක විකුණුම් වටින එක. 100ක් නම් විකුණුම් මගේ ඒකේ දායකය 60යි. විචල්්‍ය පිරිවැය 40යි. හරිද? ඔක තමයි මේකේ තේරුම. සිංහල තේරුම ඕක. මොකද්ද? විකුණුම් 100ක් නම් දායකය 60යි. එහෙනම් ඉතුරු ටික මොකද්ද? විචල්්‍ය පිරිවැය. හරි. දැන් මේකේ අපිට හොයාගන්න ඕන දායකයෙක්. හැබැයි දායකයෙක් දන්නේ නැහැ. ඒකක දායකයෙක් දන්නේ නැහැ. හැබැයි ඒකක එක විචල්්‍ය පිරිවැය. අය කියන්නේ ඒකක එක විචල්්‍ය පිරිවැය සමාන වෙනවා මේ කියන 40ට. ඒ කියන්නේ ඒකේ විචල්්‍ය පිරිවැය කීයද? 80යි. හරි? ඒකකේ විචල්්‍ය පිරිවැය 80යි. ඊට අදාළ අනුපාතය කීයද? 40යි. එහෙනම් 80 බෙදීම 40 වැඩි කිරීම 60. ඒ අනුව වෙනවා මොකද්ද? ඒකක දායකයෙක්. හරි? 80 බෙදීම 40 වැඩි කිරීම 60 යන වෙනවා ඒකක දායකයෙක්. කියන්නේ කීයද? රුපියල් 120. හරි. එහෙනම් හරි 120. යනවා 2,40,000 බෙදනවා 120. යනවා ඔන්න 2යි. යනවා ඒකක 2000යි. මොනවද මේ දින BEP සහ නව කියන එකක් කරා අපි. ඒකක 2000. හරි.
6000න් එහෙනම් අඩු කරන්න ඕනේ කීයද? අපේක්ෂිත වේගනෝම මේකක 6000යි BB එකක 2000යි. ඒ අනුව ආරක්ෂිත ආන්තික ඒකක 4000. හරි. ඒකක 4000. නෑ ඒකක නෙමෙයිනේ. මොනවද? සෙරප්පු සෙරප්පු කියන්නේ. ඒ දෙන එක ලියන්න. සෙරප්පු 4000යි. හරි. සෙරප්පු 4000. එයාම අපි මේකේ මොකක්ද හෙව්වේ? ආරක්ෂිත ආන්තිකයේ ඒකක හෙව්වා. සෙරප්පු සංඛ්‍යාවනේ. සෙරප්පු කීයද එන්නේ? සෙරප්පු වෙනවා 4000ක්. සෙරප්පු 4000ක්. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අපේක්ෂිත විකුණුම් මට්ටම ඒකක 6000 දී අපේක්ෂිත ලාභය. අනේ කියන්නේ 6000 දී ලාභය කීයද අහන්න. මේක ඉතාම පහසු ප්‍රශ්නයක්. හරි. හැබැයි මේක පහසු වෙන්නේ හොඳ අවබෝධයක් තියෙනවා පමණයි. දැන් අර මම ඔයාලට කිව්වා නේද? ඉස්සෙල්ලා මම ඇන්දානේ වක්‍රයක්. මොකද ඇන්නේ? වක්‍රයක් ඇන්දා. ඒක මම පෙන්නුවා ආරක්ෂිත ආන්තිකය. ඊට පස්සේ මම ගෝ ඔය ආරක්ෂිත ආන්තිකයෙන් තමයි අපිට ලාභය හම්බෙන්නේ. හරි. ඒතර ඔය ආරක්ෂිත ආන්තිකයේ වටිනාකමින් තියෙන දායක කොටසින්. ඒතර දායකය මොකද්ද කියලා දැන් මගෙන් අහන්න එපා ඈ. ඔයා මේ පාඩම ඉගෙන ගන්න ඕනේ දායකය දැනගන්න. ඔය ආරක්ෂිත ආන්තිකයේ වටිනාකමින් දායකයේ කොටස ආරක්ෂිත ආන්තිකයේ දායකයේ සමාන වෙන ඇත්තටම මොකේද? ලාභයට ආරක්ෂිත ආන්තිකයේ දායකය. මොකද්ද? මම කියන්නම්කො සිංහලෙන්. ආරක්ෂිත ආන්තිකයේ දායකය මොකේද සමාන වෙන්නේ? ආරක්ෂිත ආන්තිකයේ දායකය සමාන වෙනවා ලාභයට. හරි. එහෙනම් ආරක්ෂිත ආන්තිකයේ දායකය වුණා හරි. දැන් ඔය ආරක්ෂිත ආන්තිකය දන්නවනේ කීයද? ඒකක 4000. ඒකක දායකයක් දන්නවනේ කීයද? 120යි. එහෙනම් ඔයාලට හොයන්න පුළුවන් නේ. කොහොමද? අපේක්ෂිත ලාභය සමානයි ආරක්ෂිත ආන්තිකයේ ඒකක. වැඩි කරනවා ඒකක දායකය. හරි. යනුව ආරක්ෂිත ආන්තික ඒකක කීයද? ඒකක 4000යි. ඒකක දායකය කීයද? 120යි. යනුව 4000 120ෙන් වැඩි කරා නම් 4000 වැඩි කිරීම 120 කීයද? 4000 වැඩි කිරීම 120. 4,80,000 රුපියල් 4,80,000. දැන් මේකට තව ක්‍රම තියෙනවා. මේ විවිධ ක්‍රම තියෙනවා. නමුත් මේක තමයි මට මම දැනෙන විදිහට ලේසිම. තව ක්‍රම ඕන තරම් ඔයාලට කියන්න පුළුවන් ඔයා. මේක විතරක් නෙමෙයි. තව ක්‍රම තියෙනවා. හැබැයි විශේෂයෙන් දැනගන්න මේ කෙටි ප්‍රශ්න වල නම් එහෙම ක්‍රමයේ ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. නමුත් ඔයාලට පිළිතුරු ලියන්න කෙටි පිළිතුරු ලියන්න තියෙන්නේ. ඒ වගේ වෙලාවක සූත්‍රය පොඩ්ඩක් ලියලා හැදුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් උත්තරේ ලියන්න විතරක් ඉඩ තියෙනවා නම් උත්තරේ විතරක් ලියන්න. නමුත් සෙකන්ඩ් පේපර් එකේදී අනිවාර්යෙන්ම ඒ උත්තරේ ගත්ත විදිය පෙන්වන්න ඕනේ. වර්කින් තියෙන්න ඕනේ. සූත්‍රය තියෙන්න ඕනේ. හරි. ඒ වගේම ඒ සූත්‍රයට අදාළ දත්ත ඇප්ලයි කරපු විදියක් තියෙන්න ඕනේ. එහෙම නැතුව ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ සෙකන්ඩ් පේපර් එකේ. මේක අනුපාත විශ්ලේෂණය. මේ මොකද්ද? ආන්තික පිරිවැකරණය පාඩමට අදාළ කොටසක් තමයි මේ අපි කරේ. හරි. මොන පහ. හරි. යනු රුපියල් 4,80,000. හරි. ඊළඟ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න එක ලේසි. යමු එහෙනම් මේ ප්‍රශ්නෙට. ඒකෙන් මේ කොටස ඉවර වෙනවා. හරි. බලන්න ඔයා. හරි. එයාම
මොකක්ද තියෙන්නේ? සීමා සහිත අනුහස්. හරි ඒවා දන්න කෙනෙක් ඉන්නේ. සීමා සහිත අනුහස් පොදු සමාගමට අදාළ මූල්‍ය වාර්තා වලින් උපුටාගත් තොරතුරු කිහිපයක්. මූල්‍ය වාර්තා වලින් තොරතුරු කිහිපයක් මෙන්න මේ විදිහට උපුටාගෙන තියෙනවා. බලන්න. මේකේ තියෙනවා 2021 3යි 31 දින. සහ 2020 3යි 31 දින. ඒ කියන්නේ ගිණුම් වර්ෂයක් ආරම්භයේ සහ අවසානයේ තියෙන තෝගේ වෙළඳ ලැබියුද්ද වෙළඳ ගෙවිද්ද දීලා තියෙනවා. දහස් වලින් දීලා තියෙනවා. හරි. ආරම්භයේ සහ අවසානයේ තියෙන වෙළඳ ලැබියුද්ද වෙළඳ ගෙවිද්ද දීලා තියෙනවා. සාතෝගේ. හරි. සීමා සහිත අනුහස් සමාන. ඒ වගේම තවත් දීලා තියෙනවා මුදල් හා මුදල් සමාන ද ඒ වගේම ගෙවිය යුතු පොලි සහ ඊළඟට කියනවා වාර්ෂික දින 361. ඒගොල්ලන් කියනවා වාර්ෂික දින 361. හරි. ඊළඟට 2021 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයේ මුළු විකුණුම් කීයද? රුපියල් කීයද මේ? කියන්න තමයි මේ තියෙන්නේ කෝටියයි. ඒ කියන්නේ මිලියන 10යි. මිලියන 10යි. දහස් වලින් නම් කීයද? 10000යි. හරි. ඒතර මේක දහස් වලින් තමා සටහන් කරගන්න ඉතින් බිංදු තුන නැත්තම් දාගන්න එක වාගේ print out එකේ 10 නෙමෙයි තව බිංදු තුනක් ඉන්න ඕනේ. ඒ කියන්නේ මිලියන 10යි එහෙම නැත්තම් කෝටියයි. මේන් 160ක් ණයට විකුණුම් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 60ක් ණයට විකුණුම් වෙනවා. ඊළඟට කියනවා ගැනුම් ලක්ෂ 42යිලු. ලාභය ලක්ෂ 25යි. හරි. අවශ්‍ය වන්නේ මොකද? සුද්ධ ලාභ අනුපාතය, දල ලාභ අනුපාතය, ජංගම අනුපාතය, ණයගැති පිරිවැටුම් අනුපාතය, තොග රැඳවුම් කාලය. ඔච්චරයි. හරි. දැන් මේකත් මොකද්ද පාඩම? මේකත් අදාළ වෙන්නේ අර අපි මුලින්ම කරපු අනුපාත විශ්ලේෂණය කියන පාඩම. හරි මේක ලේසි පාඩමක්. හැබැයි පොඩි හොඳ අවබෝධයක් තිබ්බොත් ඔයාලා ලේසියෙන් කරන්න පුළුවන්. හරිද? බලමු සුද්ධ ලාභ අනුපාතය කොහොමද ගන්න කියලා. ලේසියි ඈ. තොරතුරු ටික දැම්ම හොයන්න තියෙනවා. එක සුද්ධ ලාභ අනුපාත. කොහොමද හොයන්නේ? කියන්නේ සුද්ධ ලාභය කොච්චරද විකුණුම් වලින්. හරි. දැන් මෙතන නම් අපිට සුද්ධ ලාභය දීලා තියෙනවා කෙලින්මනේ. ඊයද රුපියල් 125ක් කියලා. එතකොට මෙතනදී අපිට ප්‍රශ්න එනවා. මොකද මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට එන්නේ මුදල් ප්‍රවාහත් එක්ක. හරි. ඒකනේ අපි මුදල් ප්‍රවාහ පාඩමත් එක්ක මේක කතා කරන්නේ. මම කිව්වා ලබන සතියේ සාකච්ඡා කරනවා කියලා මේ පාඩම. එතකොට මේ පාඩමට අදාළව ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නේ මුදල් ප්‍රවාහයි මේ අනුපාත විශ්ලේෂණය තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ වගේ අවස්ථාවක අර මෙතන දීලා තියෙන සරල තොරතුරුම විදිහට ගන්න බෑ. මම වාට මේ ගොඩක් අය මේක දැනට ඉගෙන ගන්න නැති ඉඳ තමයි මේක ඉස්සලා සරල ගත්තා. ඉස්සරහට සංකීර්ණ ප්‍රශ්න කරමු. ඒ අනුව වාට දුන්නොත් එහෙම දැන් මෙතනදී අපිට කෙලින්ම දීලා තියෙනවා ලාභය ලක්ෂ 25යි කියලා. සමහර අවස්ථාවල කියනවා බදු පෙර ලාභය මෙච්චරයි, බදු පසු ලාභය මෙච්චරයි. හරි. මම මේක BS වලදීත් ඉගෙන ගන්නවා. හරි ගොඩක් වෙලාවට BS වලදී ගන්න ඕගොල්ලන් බදු පෙර ලාභය. නේ? බදු පෙර ලාභය ගොඩක් වෙලාවට ගන්න. දැන් accounts වලදී ගන්නවා. ඔයා මේක දන්න කෙනෙක් නම් මේ කතාව දන්නවා. එහෙම නැත්නම් ඔයා ඉස්සරහට ඉගෙන ගන්නවා නම් මේ කතාව දැනගනි. හරි? දැනගත්ත දවසක හරි දැන් දන්න දේ හරි දැනුම අලුත් කරගන්න මෙන්න මෙහෙම දෙයක් මතක තියාගන්න. ඔයා BS වලදී මූල්‍ය කළමනාකරණයේදී මේක ඉගෙන ගන්නවා. එතකොට ඔයා ගන්නේ බදු පෙර ලාභය. හරි? BS වලදී බදු පෙර ලාභය ගන්න. ඊට පස්සේ accounts වලදී ගන්නවා බදු පසු ලාභය. එකම එක. දැන් එතකොට මාර අවුලන්නේ. ඒතර කියනවා BS කිව්වේ මෙහෙමයි. කොහොම ප්‍රශ්න අහනවා අපි නිරන්තරයෙන්. හරි? මොකක්ද ගන්න ඕනේ? බදු පෙර ලාභයද බදු පසු ලාභයද? කොහොම අහනවා. දෙකම හරියේ. දෙකම හරි. හැබැයි ඔයා හදන විදිහ ඉදිරිපත් කළ යුතුයි. මේ මම කියන කතාව හොඳින් අහගන්න. දෙකම හරි. බදු පෙර ලාභය ගත්තත්, ඒ කියන්නේ දලලා සුද්ධ ලාභ අනුපාතයේ බදු පෙර ලාභය පදනම් කරගෙන ඉදිරිපත් කරත් හරි. බදු පසු ලාභය අරගෙන ඉදිරිපත් කරත් හරි. ඔය දෙකම හරි. නමුත් අපි accounts වලදී භාවිතා කරන්නේ බදු පසු ලාභය. බදු පසු ලාභය. මොකද ආදායම් බද්දත් අපි වියදමක් විදිහට හඳුනා ගන්නවා. ඒ වියදම අඩු කරාට පස්සේ බදු පසු ලාභය තමයි අපි ගන්න මේ සුද්ධ ලාභ අනුපාතය ඉදිරිපත් කරන්නේ. එතකොට ඔයා බදු පසු ලාභය ගන්න එක තමයි accounts වලදී වඩාම හොඳ. බදු පෙර ලාභය ගොඩක් වෙලාවට BS වලදී උගන්වන්නේ. ඒක ගුරුවරු පොත පදනම් කරන ගොඩක් වෙලාවට BS ගුරුවරුන්ට accounts ලොකු පදනමක් නෑ. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මම කියන්නේ. අර accounts වල තියෙන භාවිතයන් පිළිබඳ ලොකු දැනුමක් නැහැනේ. ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ගේ සිලබස් එක තුල තියෙන දේ උගන්වන්නේ. හරි accounts වල කොටසකුත් තියෙනවා. එතකොට මේ කියන පාර්ට් එකට අදාළව මේ සුද්ධ ලාභ අනුපාතයේදී ගොඩක් වෙලාවට BS වල භාවිතා කරන බදු පෙර ලාභය accounts වල බදු පසු ලාභය එකම දේ. නමුත් ওই දෙක දෙවිදිහට භාවිතා කරන දෙකම හරි. අපි වැඩිපුර භාවිතා කරන්නේ accounts වල බදු පසු ලාභයෙන් හින්දා මේක බදු පසු ලාභය ගන්න.
DS වලදී වැඩිපුර ගන්න බදු පෙරලාභය නේ. ඒක බදු පෙරලාභය. කිසි ප්‍රශ්නයක් නැහැ දෙකම හරියයි. Y accounts වල බදු පෙරලාභය අරගෙන හැබැයි ලියන්න මේ බදු පෙරලාභය කියලා. එහෙම ගත්තත් හරි. මේක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇයි? බදු නැහැ. එහෙනම් කිසිම දෙයක් හිතන්න නැතුව ඔයා ලියන්න. ශුද්ධ ලාභය බෙදීම මොකද? විකුණු වැඩි කිරීම සිදු. හරි. ශුද්ධ ලාභය කීයද? 2500 10 වලින් දාමු. එයාලගේ විකුණුම් කීයක් තිබ්බද? 10 10යි. 100න් වැඩි කරපුවාම කීයද? 100ට 100ට කීයද? 125. ඉතින් ශුද්ධ ලාභ අනුපාතය. හරි. ඊළඟ දෙක මොනවද? දල ලාභ අනුපාතය. කොහොමද දල ලාභ අනුපාතය ගන්නේ? අයිවන්නේ දල ලාභය විකුණුම් වලට කොච්චර ප්‍රතිශතයක්ද? දල ලාභෙදී විකුණුම් වැඩි කිරීම C. හරි. දල ලාභය කීයද? දන්නේ? දන්නේ. එහෙනම් දල ලාභය මොකද? එතනින් හොයන්න. හරි. කොහොමද ගන්නේ? විකුණුම් වලින් විකුණුම් කියලා 10 10යි. ඔකෙන් අඩු කරමු මොනවද? විකුණුම් පිරිවෙන්. يعني ආරම්භක තොගේ එක. ආරම්භක තොගේ කීයක් තිබ්බද ආරම්භක තොගේ? දැන් කියන්නේ ආරම්භක තොගය 1600ක්. ආරම්භක තොගය 1600. ඔබට එකතු කරනවා මොනවද? ගැනුම් අඩු කරනවා මොකද්ද? අවසන් තොගය. ගැනුම් කීයද? අවසන් තොගය දාගමු 2400යි. ඊට පස්සේ ගැනුම් කීයද? ලක්ෂ 42යි. 4200. හරි. මෙතන එකතු කීයද? 0.8යි 5800. එකකින් අඩු කරනවා 2600. යන වෙනවා විකුණුම් පිරිවෙන්. කීයද? 400යි. 5 2 3. 3600ක් අඩු කරපුවම 6600යි. මේ මොකද්ද? දල ලාභය. මේක වර්කින් එකක් නේ. වර්කින් කියන්නේ මොනවද? පෙර වැඩ. මේක ලියන්න ඕනේ. ඔව් මේවට ලකුණු දෙන්න. පෙර වැඩ නෙමෙයි පෙර වැඩ. 6600යි දලා. කියනවා 6600 10 10න් නම් කොච්චර ප්‍රතිශතද? ඒ කියන්නේ විකුණුම් වල නම් කොච්චර ප්‍රතිශතද? කියද? 166. 166. හරි. මේ වගේ ලේසි පාඩම් වලින් ලකුණු අරගන්න නැති කරගන්න එපා. හරි. ඊළඟට ජංගම අනුපාතය. හරි ජංගම අනුපාතය කියලා කියන්නේ මොකද්ද? ජංගම වගකීම් පියවීම සඳහා ජංගම වත්කම් කොපමණ ප්‍රමාණය? ඒ කියන්නේ ජංගම වගකීම් පියවන්න ජංගම වත්කම් කොච්චර ප්‍රමාණයක් තියනවද කියන එක තමයි මේ ජංගම අනුපාතය කියන්නේ. උදාහරණ සරලවම කිව්වොත් එහෙම ජංගම වගකීම් වලින් රුපියලක් පියවන්න ජංගම වත්කම් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ජංගම වගකීම්. ඒ කියන්නේ ජංගම වගකීම් දන්නවනේ. ඒකේ රුපියලක් පියවන්න ජංගම වත්කම් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මේක වැඩි වෙන එක තමයි වඩා හොඳ. ඒක හොයන්නේ කොහොමද? අංක 3 ජංගම අනුපාතය සමානයි ජංගම වත්කම් අනු ජංගම වගකීම්. හරි. ජංගම වත්කම් කීයද? දැන් ජංගම වත්කම් දැන් මොනවද? 880යි. මුදල් හා මුදල් සමානද? 880යි. ඊට පස්සේ තොගේ අවසානට ගන්නෙ 2400යි. ධන පෙළඹ ලැබිද්ද 1100යි. යනවා කීයද? 4380. 4380. ජංගම වගකීම් කීයද? 1600යි. ධන ගෙවික පොලි 300. යනවා 1900 නේ. හරි. එතන මේක ගන්න මෙහෙමයි.
මේ 4380 බෙදනවා 1900 4380 බෙදීම 1000 කියන්නේ ලොකු දශම ගණනක් කරනවා. මෙතන 1600 නෙමෙයි 1160යි. යනවා ජංගම වගකීම එන්නේ 1160යි 300. 1400 1460. යනවා 4380 වෙනවා 1460. 4380 බෙදීම 1460. තුනයි. හරි. කම් 3ට 91. හරි. ඒ අනුව මේකේ තේරුම ජංගම වගකීම් රුපියලක් පියවන්න ජංගම වත්කම් කොච්චරද තියෙනවද? රුපියල් 3ක් තියෙනවා. ඒ කියන්නේ එකක් ගෙවන්න 3ක් තියෙනවා. ඒක වඩා හොඳයි ඉතින් ඈ. ඒ කියන්නේ ව්‍යාපාරේ ජංගම වගකීම් පියවන්න ඕනම වෙලාවක ජංගම වත්කම් තියෙනවා 3ක්. ඉතින් කොච්චර හොඳද? හරි. ඊළඟට අපෙන් අහන්නේ මොකද? ණයගැති පිරිවැටුම් අනුපාතය. හරි. ණයගැති පිරිවැටුම් අනුපාතය කොහොමද හොයන්නේ? ඒක අපි ඉත දිනන පොඩ්ඩක් එතනින් හොයමු. ඉතින් වෙනයි. හතරනේ. ණයගැති පිරිවැටුම් අනුපාතය. මේක හොයන්නේ ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතිය. ණයට විකුණුම් කීයද? ණයට විකුණුම් කීයද? ණයට විකුණුම් වෙන්නේ විකුණුම් 10000න් 160ක්. ඒ කියන්නේ 6000යි. සාමාන්‍ය ණයගැතිය කීයද? ඒ කියන්නේ ආරම්භයේ ඉන්න ණයගැතිය අවසාන ණයගැතිය එකතු කරලා දෙකෙන් බෙදන්න. දෙලෙන් ලැබෙන්නේ ආරම්භය කියන්නේ 1100. මෙන්න 900ක් ආරම්භ වෙන අවසාන 1100ක් ඉන්න. දෙන්නම එකට එකතු කරා. කීයද? 2000යි. 2000 බෙදීම 2 1000. 1000. හරි. ඒ අනුව ණයගැති පිරිවැටුම් අනුපාතය කීයද? මේක වාර 6යි. හරි. වාර 6. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ණයගැතිය පියවීම සඳහා යන වාර ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන් පියවන වාර ගන්න තමයි මෙතන මේ කියන්නේ ණයගැති පිරිවැටුම අනුපාතයෙන් ඒ වාර 6ක් වෙන්නේ. හරි. ඒතර මේකත් ඉතින් වාර සූත්‍රයේ මතක තිබිය යුතුයි. හරි. ඊළඟ කොටසට යමු. අවසාන ප්‍රශ්නේ අපේ. ඒ තමයි මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? තොග රැඳවුම් කාල. හරි. තොග රැඳවුම් කාල. කොහොමද දැන්? තොග රැඳවුම් කාලය. අපි ඉස්සෙල්ලා හිතුව මොකද්ද? ඉස්සෙල්ලා තේවනේ තොග රැඳවුම් කාලේ MCQ එක. එහෙනම් තොග රැඳවුම් කාලය සමානයි. තොග රැඳවුම් කාලය සමානයි. සාමාන්‍ය තොගය බෙදීම විකුණුම් පිරිවැය මේක දින වලින් ගමු. කියන 360ක් දින කියලා තියෙනවා. එහෙනම් 360 දින වලින් ගමු. සාමාන්‍ය තොගය කීයද? අපි කියවන්නේ සාමාන්‍ය තොගය. නෑ නේ සාමාන්‍ය තොගය කිව්වේ. ආයෙ මේනේ ආරම්භක තොගය අවසන් තොගය එකතු කරලා දෙකෙන් බෙදෙනවා. 1600 ධන 2400 බෙදීම 2. කියන්නේ 2000යි. සාමාන්‍ය තොගය 2000යි. විකුණුම් පිරිවැය කීයද? 3400යි. වැඩි කිරීම 360. 2000 බෙදීම 3400 වැඩි කිරීම 360. 211.76 4.7.5.8.9 ලොකු ගාණක් ඒ. බලන්න මේක දින
ඔබලා ලියන්න 211යි තියෙන්නේ දශම ගාන 212යි කියලා ලියන්න. දින 212. හරි. ඒක ඔබ සාමාන්‍යයෙන් රැඳෙනවා දින 212ක කාලය. ඒ කියන්නේ තොග රැඳවුම් කාලය කියන එකේ අදහස. හරි. ඔන්න එහෙනම් 13 ශ්‍රේණියට අදාළව අපි සාකච්ඡා කරපු assignment 3 එක මෙතනින් අවසන් වෙනවා. ඒ වගේම ඔයාලට මතක් කිරීමක් කරන්න ඕනේ. ඔයා තවම අද මේ සාකච්ඡා කරා අපි ප්‍රශ්න කිහිපයක්ම ආන්තික පිළිවෙලකරණය අනුපාත විශ්ලේෂණය වගේ දේවල් ඔයා මේවා ඉගෙන ගන්න නැත්නම් ඉක්මනින් සම්පූර්ණ කරගන්න සහ ඔයාලට මතක් කරනවා. ඔයා අනුපාත විශ්ලේෂණය මුදල් ප්‍රවාහ පාඩමයි තාම කරලා නැත්නම් ඔයාලට පුළුවන් අවස්ථාවක් තියෙනවා ඊළඟ සතියේ තියෙන පන්තිය සම්බන්ධ වෙන්න. ඔයාලට ඒකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. මැනේජ්මන්ට් නම් එකට ඔයගොල්ලන්ට පේපර්ස් දාන්න නම් එකට මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න. හරි. ඒක මෙතනින් ඉවරයි. ඒ කියන්නේ 13 ශ්‍රේණියට දාලා assignment 3 එක ඔන්න අවසන්. හරි.